live at 12. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමග. අද ලයිව් ඇට් 12 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම වින්ද්‍යා මාර්මගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ඊයේ මෙරටින් වාර්තා වේ. සමස්ත මරණ 422ක්. ආසාදිතින් 78,000කට ආසන්න වේ. කොවිඩ් එන්නත ලබා ගැනීමට බස්නාහිර ජනතාවගේ උනන්දුව මදි. මේ එන්නත් කරන වැඩපිළිවෙල කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්ක තුනේ කරාම ඇතැම් තැන්වල ජනතාවගේ සහභාගීත්වය අඩුවක් තිබුණා. පුපුරන ද්‍රව්‍ය සමග වවුනියාවෙන් හසු වූ පුද්ගලයා ත්‍රස්ස විමර්ශනාංශයේ බහරයට. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් හමුවෙයි. ලක්ෂ 6 මාළු කොල්ලේ සැකකරුවන් අත්අඩංගුවට. නුගේ පාර මෙහෙයුමකදී ලක්ෂ 15ක කුඩු සමග කාන්තාවක් හසුවේ. විදහරණය වූ එට්නා ගිනිකන්ද. IPL ක්‍රීඩක වෙන්දේසිය අද ඇරඹෙයි. ශ්‍රී ලංකා ක්‍රීඩකින් 9 දෙනෙක් වෙන්දේසි වීමට නියමිතයි. COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා ලබා දෙන ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගැනීම සඳහා කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතා සහභාගීත්වය අවම මට්ටමක පවතින බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. අද උදෑසන පත්තරයේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. බස්නාහිර පළාත තුළ පුද්ගලයන් වෙනුවෙන් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා දීමේ වැඩසටහන ඊයේ ආරම්භ වුණා. ඒ අනුව අදත් එම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වනවා. පෑලියගොඩ මත්ස්‍යවලන සංකීර්ණය සහ මැනින් වෙළඳ පොලේ වෙළඳුන්ට එන්නත ලබා දීම අද සිදු වුණේ කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ මෙහෙයවීමෙන්. මරකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් සහ ඔහුගේ කාර්ය මණ්ඩලයත් අද එන්නත ලබා ගත්තා. ඒ මරකලපුව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයේදී ඇස්ට්‍රාසෙනකා එන්නත පිළිබඳ පැතිරී යන සාබද්‍ය පුවත් පිළිබඳව වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා අද උදෑසන පත්තරේ වැඩසටහන සමග එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා. මේ එන්නත් කරන වැඩපිළිවෙල කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්ක තුනේ කරාම ඇතැම් තැන්වල ජනතාවගේ සහභාගීත්වය අඩුවක් තිබුණා. විශේෂයෙන් කළුතර හීනටියංගල වගේ ප්‍රදේශයෙන් ජනතාවගේ සහභාගීත්වය අඩුවක් තිබුණා. මොකද ඇතැම් අය කියලා තිබුණා බොරු ප්‍රචාරයවල තිබුණා මේක ගත්තම අතුරු ආබාධ වැළඳෙනවා මේ ආකාරයේ. ඉතින් එහෙම දේශපාලනික වශයෙන් මේක මයින් එපා කවුරුත් මේ වැඩපිළිවෙල අපි සියලුම දෙනාගෙන් ඉල්ලනවා. අද දවසේ ඊයේ දවසේ එන්නත ලබා දුන්න ස්ථානවලම කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කවල අපි එන්නත ලබා දෙනවා. ඊයේ ගන්න බැරි වෙච්ච අයට අද ඒ ස්ථානවලට ඇවිල්ලා එන්නත ලබා ගන්න කියන කාරුණික ඉල්ලීම අපි කරනවා. මන්ත්‍රීවරු සමහරු කියන්න ගන්නවා ඇයි මේ මන්ත්‍රීවරුන්ට දෙන්නේ අපි අන්තිම කෙනා වෙනකනුත් අපි ගන්න නැහැ කියලා අනිත් අය සාධාරණීකරණය කරන්න හදනවා. අපි ගැවසෙනවා අපි ගැටෙනවා. එහෙම වුණොත් අපේට ආසාදිනේ වුණොත් කී දෙනෙක් නිරෝධායන වෙන්න හදනවද කියලා. මොන කණ්ඩායම් වලටද ලබා දිය යුතු කාරණය දේශපාලඥයෝ නෙමේ තීරණය කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් වෙනම කමිටුවක් තියෙනවා අනුපිළිවෙල හඳුනා ගන්න. වඩා අවදානම තියෙන කණ්ඩායම් හඳුනාගෙන ගිහිල්ලා එහෙම නැත්නම් ලුහු බැඳගෙන ගිහිල්ලා ඒ කණ්ඩායම් වෙන් කරලා ඒගොල්ලොන්ට සම්පූර්ණ වශයෙන් එන්නත ලබා දෙන්න ඕන කියලා. ඒ අනුව තමයි මැනින් වෙළඳපොළ, එළවලු වෙළඳපොළ, ඒ වගේම වරාය මේ ආකාරයට අපි හඳුනාගත්තේ. ඒ වගේ හඳුනාගත්ත එක කණ්ඩායමක් තමයි ජනතාවත් එක්ක නිතර ගැටෙන අවදානම වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව මගින් නිර්දේශ කරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් මේ ලබාගත යුතුයි කියලා. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පුහු වීර කතා කියන්නේ නෙමෙයි මේ සියලු දෙනාම මේ එන්නත ලබාගත යුතුයි. මොකද වුන් නිතර ජනතාව සමග මුණ ගැහෙන නිසා කොළඹ පාර්ලිමේන්තු තියෙන සතිය ආවට පස්සේ ඊළඟ සතියේ ගොඩක් අය ගම්බිම් වලට යනවා. ඉතින් ඒක නිසා උන්ගෙන් රෝගය පැතිරීමේ විශේෂයෙන් කොළඹ අවට දැන් පැතිරීගෙන යන අලුත් ප්‍රභේදයේ ගම් වලට යෑමේ අවදානමක් තියෙනවා. ඒ නිසා සියලු മന്ത്രിවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා අද දිනේවත් ඇවිල්ලා යුද හමුදා රෝහලට ඇවිල්ලා එන්නත ලබා ගන්න කියලා. කොවිඩ් එන්නත රටේ සෑම පුරවැසියෙකුටම ලබා දීම රජයේ වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් අනුරාධපුරයේදී ඒ මහතා මේ අදහස් පළ කළා. විපක්ෂ නායක ජංගම සේවයේ 38 වන අදියර ඊයේ අනුරාධපුර රාජාංගණයේදී පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
අපිට අහන්නට ලැබෙනවා දැන් රජය එන්නත් ලබා දීම ආරම්භ කරලායි කියලා. මම රජයට කියන්න කැමතියි අපේ රටේ ලක්ෂ 220ක් ජනතාව ඉන්නවා. එන්නත් ලබා දෙන එක කොටසකකට ලබා දීලා හරියන්නේ නැහැ. මේ රටේ සෑම සියලු දෙනාටම ලබා දෙන්නට ඕන. අනිවාර්යෙන්ම හැම පුරවැසියෙකුට මේ එන්නත ලබා දෙන්නට ඕන. කරුණා කරලා එන්නත් ලබා දෙනකොට පොට වරද්ද ගන්න එපා. ප්‍රමුඛතාවයේ මේ රටේ සාමාන්‍ය ජනතාව. කොවිඩ් මර්ධනය වෙනුවෙන් අප කැපවුණු ඒ කණ්ඩායම්. දැන් අපිට අහන්නට ලැබුණා සමහර වෛද්‍යවරුන්ට වේතනය ගෙවන්න හැල්ලු. මෙහෙම කොහොමද රටක් දුවන්නේ? දැන් මැතිවරණ කාලේ කියාගෙන ආවේ විශිෂ්ට කාර්යක්ෂම රජයක් බිහි කරනවා කියලා. කොහොමේ විශිෂ්ට රජය? කොහොමේ වියත් ආණ්ඩුව? දැන් මේ රාජාංගනේ ඉඳගෙන මම මේ ප්‍රකාශ කරන්නේ. මේ දිස්ත්‍රික්කෙත් මහ ලොකු වියතෙක් ඉන්නවලු. ඒ වියත් පුද්ගලයා එන්නතට පෙර ඔහුට ලොකු වුණා පැණිය. විද්‍යාව මත නෙවෙයි ඒ තීන්දුව తీරන ගත්තේ මිත්‍යාව මත. ආණ්ඩුවට අපි කියන්න කැමතියි බොහොම පැහැදිලිවම කරුණා කරලා එන්නත් ලබා දෙන විට ලක්ෂ 220ටම ලබා දෙන්නට ඕන. දැන් අපි වගේ දේශපාලකයන්ට අන්තිමට ලැබුණට කමක් නැහැ ඒවා. ඉස්සෙල්ලම දෙන්න ඕනේ මේ රටේ ජනතාවට. අපි යන්නේ නැහැ අපේ එන්නත් වරප්‍රසාදේ ලබා ගන්න මේ රටේ ජනතාව අමතක කරලා. COVID-19 හේතුවෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ මෙරටින් වාර්තා වුණා. එම සංඛ්‍යාව දක්වුණේ මරණ 13ක් ලෙස. ඒ අනුව මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 422ක් දක්වා ඉහළ ගියා. COVID-19 ආසාදනය වී සිටි රෝගීන් 13 දෙනෙකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළා. එම මරණ නුවරඑළිය ආගරපතන පෑලියගොඩ බෝම්බුවල කළුතර නෑබොඩ මග්ගොන උතුරු කළුතර ගම්පොළ පානදුර වෑඋඩ සහ නුගේගොඩ යන ප්‍රදේශවලින් වාර්තා වුණා. එම මරණ වලින් මරණ 12ක්ම වාර්තා වුණේ වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන් අතරින්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 422ක් දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 ආසාදනය වූ තවත් රෝගීන් 722 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් ආසාදිතින් 223 දෙනෙකු හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 160 දෙනෙක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 75 දෙනෙකු හඳුනාගෙන තිබුණා. මේ අතර රක්වාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක කළමනාකාරවරයෙකුටද COVID-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහුගේ ආශ්‍රිතයින් 52 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 8 දෙනෙක් ඊයේත් පොලිසිය අත්අඩංගුවටගෙන තිබූ අතර මේ වන විට අත්අඩංගුවටගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 3164ක්. විශේෂයෙන්ම අපේ අවධානය යොමු වෙලා තිබෙනවා ගෘහස්ත නිරෝධායනයට යොමු කර ඇති අයවලුන් පිළිබඳව. ඔබ යම් අවස්ථාවකදී සෞඛ්‍ය බලධාරීන් විසින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කළහොත් ඔබ හෝ ඔබේ පවුලේ සමාජිකයින් නිරන්තරයෙන් මේ පරිශ්‍රයේම රැඳී සිටිය යුතුයි. ඔබගේ පරිශ්‍රයෙන් පිටතට ගමන් කරන්නට එපා. එසේ ගමන් කළහොත් එය නිරෝධායන රීතීන් මෙන්ම ලංකාවේ අපරාධ නීතිය යටතේ වරදක් වෙනවා. ඔබට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ අතර කසකස්ථානයේ සිට තවත් සංචාරකයන් 211 දෙනෙකු අද පෙරවරුවේ මත්තල ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. කසකස්ථානයේ සිට පැමිණි සිව්වන සංචාරක කණ්ඩායම මෙයයි. පක්ෂ දේශපාලනය ගැන නොසිතා රට ගැන සිතා ක්‍රියා කළ යුතු බව තමන් විශ්වාස කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ මහතා ඊයේ පෙරවරුවේ මහනුවරට පැමිණි අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සහ පක්ෂයේ මහලේකම්වරයා ඇතුළු පිරිස දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. ඉන් අනතුරුව උන් අස්ගිරි මහ විහාරයට ගොස් මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. කරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ විපක්ෂ නායකතුමා අතර සාකච්ඡා යනවා. ඒ සාකච්ඡා පිළිබඳ ප්‍රගතිය කෙසේද? විපක්ෂ නායකතුමාත් ඒ වගේම ඒ පක්ෂයේ විවිධ අයත් සමග සාකච්ඡා පවතිනවා. ඉතින් ඒක තාමත් තීන්දුවකට ඇවිල්ලා නැහැ. නමුත් අපි මේ හිතනවා ඉදිරියේදී යහපත් මේකෙන් ප්‍රතිඵලයක් ලැබෙයි කියලා. ආරංචි මහවිද්‍යාලයේ නියෝජ්‍ය නායකතුමනි ඔබතුමාලගේ සහ සමගි ජන බලවේගයේ යම් මන්ත්‍රීවරුන්ගේ මේ සඳහා යම් විරෝධතාවයක් තියෙනවා මේ සාකච්ඡා සම්බන්ධයෙන්. ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවා. ඉතින් සමහර කට්ටියට සමහර විවිධ අදහස් තියෙන්න පුළුවන්. කොහොමදත් අපි බලන්නේ මේ අවස්ථාවේදී පක්ෂ ගැන විතරක් හිතන්නට බෑ. තමන් ගැන හිතන්නටත් බෑ. දැන් රට ගැන හිතන්නට අවස්ථාව එල්ල තියෙන්නේ. මොකද අද රටේ තත්ත්වය තාමත් පැරණුම් තත්ත්වයකටපත් වෙලා තියෙන රට. ඒ නිසා දැන් අපි මේ පක්ෂ දේශපාලනය ගැන බලන්නේ නැතුව මම හිතන්නේ රට ගැන හිතලා යම් හොඳ තීන්දුවක් ගන්නට අවශ්‍යයි. අපේ ඉලක්කයක් තියෙනවා මාස 6කින් මේ පක්ෂ නිසිතැනට ගේන්නට කියලා. ඉතින් ඒ ඉලක්කය කරෙහි දැන් අපි ශීඝ්‍රයෙන් ගමන් කරගෙන සිටිනවා. ජාතික ලයිස්තු මන්ත්‍රීවරු පත් කරගන්න බැරි වෙච්ච එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සු කොහොමද පළාත් සභා ඡන්දයකට මුහුණ දෙන්නේ කියලා. පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳලා නෙමෙයි බිම දේශපාලනය කරන්නේ. බිම දේශපාලනය වෙනයි පාර්ලිමේන්තුව ඇතුළේ දේශපාලනය වෙනයි. අපේ මන්ත්‍රී ධූරේ පත් කර ගැනීමට නොහැකි ඉන්නවා නෙමෙයි. අපි ඒක උපක්‍රමශීලව අවශ්‍ය වෙලාවට පත් කිරීමට පියවර ගන්නවා. ඉතින් එන මැතිවරණ ඕනෑම එකකට මුහුණ දෙන්න අපි සූදානම්.
වත්මන් ආණ්ඩුවට එල්ල වී ඇති විදේශීය බලපෑම් සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන කරළිය වැඩි වශයෙන් කතා බහට ලක්වනවා. මේ ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක්. දැන් මේ ආණ්ඩුවට කරන්නේ වැඩ දෙකයි. UMPM සකස් කරපු ව්‍යාපෘති විවෘත කරමින් UMPට පැන යනවා. මොකක්වත් කෙරුවේ නැහැ කියලා. අනිත් පැත්තෙන් ලෝකෙත් එක ගහ ගන්න යනවා. මුළු සමස්ත ලෝකෙම තරහකාරී බවට පත් කරනවා. අපි ස්වාධීන රටක්, ස්වෛරී රාජ්‍යයක්. අපි අපේ ස්වාධීනකම ස්වෛරීකම නැති කරගන්න කිසි විදියකට අකමැති ජාතියක් බව කොටි ත්‍රස්තවාදය තුරන් කරන තුරු දශක 3ක් අපි සටන් කරපු හැටි දන්න ලෝකේ ඕන රාජ්‍යයක් තේරුම් ගන්නවයි කියලා අපි විශ්වාස කරනවා. අර ගෙරි හම් කඩක් තරමට බින් කඩක් ඉල්ලගෙන ආවලුනේ අධිරාජ්‍යවාදීන් ලංකාවේ. දැන් ඔක අනිත් පැත්තනේ දැන් වෙලා තියෙන්නේ. දැන් පාලකයෝ ගෙරි හම් කඩක් තරමට බින් කඩක් ඇමරිකාවෙන් හම් වෙනවා නම් යුරෝපෙන් හම් වෙනවා නම් රටම උනත් උන්ට දෙන්න සූදානම්. ඉන්දියන් කාලයට දෙන්න සූදානම්, චීනට දෙන්න සූදානම්. දැන් විපක්ෂයට යන්නේවත් නැතුව ඉන්න හින්දා අවුරුදු 4-5ක් ඡන්දයකට යොසා දරා ගන්න බැරි තත්ත්වකුත් පේන්න තියෙනවා. ඒ නිසා මේ විදිහට එක පැති වලින් එක දේවල් අතු කරමින් එන්නන්න පුළුවන්. එදත් දුන්දුවල්ලා හිටිය වරප්‍රසාද වෙනුවේ අදත් දුන්දුවල්ලා හිටිය වරප්‍රසාද වෙනුවේ. එදත් ඒකට එරෙහිව සටන් කරපුවා ඉන්නවා. අදත් ඒකට එරෙහිව සටන් කරනවා ඉන්නවා. ජාතික සම්පත් ඔවුන්ට ලබා දෙද්දී අනුර කුමාර දිසානායක එළියට බැස්සේ නැහැ. එක්සත් ජාතික පක්ෂය එළියට බැස්සේ නැහැ. ඉදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළියට බැස්සෙත් නැහැ. එයාලා එළියට බැස්සේ ඊට විරුද්ධව සටන් කරපු ඒකාබද්ධ විපක්ෂය අපිට එලවෙලවා පහර දෙන්නත් සිරේ දාන්නත් විතරයි. වවුනියාව නෙදුන් කේනි සේනපිලව් ප්‍රදේශයේ නිවසක් තුල තිබී අද බැලති පුද්ගල නාශක බිම් බෝම්බ ඇඳලු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවටගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට බහර දී තිබෙනවා. මේ අතර වවුනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සංගවා තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක්ද වවුනියාව ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා. පුපුරණ ද්‍රව්‍ය රැස් කරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් නෙදුන්කේනි පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා. නිවස තුළ තිබී TNT වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 24ක්, PE1 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක්, පුද්ගලනාශක බෝම්බ 148ක්ද සහ ඩෙටනේටර් 22ක් නිවස සෝදිසි කිරීමේදී හමු වී තිබෙනවා. සැකකරු දීර්ඝ කාලයක සිට රාජ්‍ය නොවන ආයතනයක බෝම්බ නිෂ්ක්‍රීය ක්‍රියාකරුවෙකු ලෙස සේවය කොට ඇති අතර එහිදී හමුවන බිම් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය මෙලෙස රැස් කොට ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. සැකකරු LTTE සංවිධානය සමග සම්බන්ධතා පවත්වා ඇද්ද යන සොයා බැලීම සඳහා විමර්ශන ආරම්භ කොට තිබෙනවා. ඔහු පුපුරණ ද්‍රව්‍ය රැස් කළේ කුමන අරමුණක් සඳහාද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ. සැකකරු ඔඩ්ඩු සුඩාන් මන්නන් කණ්ඩාල්හි පදිංචි 32 වැනි පුද්ගලයෙක්. අත්අඩංගුවටගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට බහර දී තිබෙනවා. මේ අතර වවුනියාව සෙට්ටිකුලම සින්නතම්පනේ ප්‍රදේශයේ කැලෑවක සංගවා තිබූ මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලේ සොයාගෙන ඇත්තේ ඊයේ පස්වරුවේ. වවුනියාව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් වෙත ලද බුද්ධි තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදී මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක සොයාගෙන තිබෙනවා. එක් ඇඳුම් කට්ටලයක බර කිලෝග්‍රෑම් 2.5ක් පමණ වනවා. වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් විසින් ඒවා නිෂ්ක්‍රීය කිරීමට නියමිතව තිබෙනවා. විදේශ සමාගමක් සතු නෞකාවකට කඩා වැදී රුපියල් ලක්ෂ 6කට වඩා වැඩි වටිනාකමකින් යුතු මාළු තොගයක් කොල්ල කෑමේ සිද්ධියට අදාළ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල දික්කෝවිට දීවරවරාය නවතා තිබූ ඉන්දුනීසියානු දීවර යාත්‍රාවකට කඩා වැදුණු කල්ලියක් අවිපෙන්වා එහි තිබූ මසුන් කිලෝ 600කට අධික තොගයක් පැහැරගෙන ගොස් තිබුණේ ඉකුත් 15 වෙනිදායි. විදේශ රටකට මසුන් සැපීමේ නිරතම යාත්‍රාව දික්කෝවිට දීවරවරායේ ජාත්‍යන්තර යාත්‍රා සඳහා වෙන් කර ඇති ජැටියේ තිබෙන අතරතුරයි මෙසේ කොල්ල කෑමට ලක්ව තිබුණේ. කොල්ලේ සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ කපිතාන්වරයා ඇතුළු 11 දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් සිට ඇති අතර කොල්ලේට අවිරගත් තිදෙනෙකු සහභාගී වී තිබෙනවා. කොල්ලකරුවන් පැමිණ තිබෙන්නේ කුඩා ප්‍රමාණයේ දීවර යාත්‍රාවකින්. මේ අවස්ථාවේ ඉන්දුනීසියානු යාත්‍රාවේ කපිතාන්වරයා කොල්ලකරුවෙකුගේ ඡායාරූපයක් ලබාගෙන තිබුණද එය පැහැදිලි මට්ටමක නොතිබූ බව වත්තල පොලිසියේ ඉහළ නිලධාරියෙකු පැවසුවා. කෙසේ වෙතත් එම ඡායාරූපය උපයෝගී කර ගනිමින් චිත්‍ර ශිල්පියෙකු ලවා නිර්මාණය කරගත් රූපයක ආධාරයෙන් සිදු කළ පරීක්ෂණවලදී සැකකරුවෙකු පිළිබඳව හෝඩුවාවක් ලබා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. ඒ අනුව කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙන අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසියට ඊයේ හැකි වුණා. ඔවුන් කොල්ලේ සඳහා යොදාගෙන තිබුණේ කුලී පදනම් මත ලබාගත් බෝට්ටුවක් බවත් මේ වන විට හෙළි වී තිබෙනවා. සැකකරුවන් විසින් කොල්ල කෑ මත්ස්‍ය තොගය අලෙවි කර තිබූ අතර ඒවා අලෙවියෙන් උපයාගත් රුපියල් ලක්ෂ 2ක පමණ මුදලක් දැනට සොයා ගැනීමටයි පොලිසියට හැකියාව ලැබී ඇත්තේ. සැකකරුවන්ද දීවර රැකියාවේ යෙදෙන්නන් වන අතර ඔවුන් අද දිනේ වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර විවිධ සමාගම් වලින් ඔන්ලයින් ක්‍රමයට බාණ්ඩ ඇනවුම් කර ඒවා රැගෙන ආ පසු මංකොල්ල කෑමේ නිරත වූ 4 දෙනෙකු ඊයේ පෑලියගොඩ පොලිස් දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් පසුගියදා කිසියම් ආයතනයකින් රුපියල් ලක්ෂ 11කට වැඩි වටිනාකමකින් යුතු මුව ආවරණ, උෂ්ණත්ව මාපක යන්ත්‍ර සහ චොක්ලට් තොගයක් ඇනවුම් කර තිබුණා. අදාළ ස්ථානයට ඒවා රැගෙන ආ පසු ඒ පැමිණි පිරිස් මුදල් ලබා දීම සඳහා බැංකුවක් වෙත කැඳවාගෙන ගොස් ඇති අතර තවත් පිරිසක් ඔවුන් පැමිණීමට පෙර වාහනයේ තිබූ භාණ්ඩ කොල්ල කා තිබුණා. මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් වෙතටයි අවධානය. COVID-19 හේතුවෙන් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා නිවසට පැමිණ සිටි තරුණියක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටියදී මිය ගොස් තිබෙනවා. අදාළ මරණය ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ නොසැලකිල්ල මත සිදුවක් බවටයි ඥාතීන් චෝදනා කරන්නේ. රිදිමාලියද්ද ගැමුණුපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ චන්දිමා දමයන්ති COVID-19 රෝගය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ඇත්තේ දියතලාව කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී. එම මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට ඈ දින 10ක ප්‍රතිකාර කාල සීමාව අවසන් කර නිවසට පැමිණ තිබුණා. නිවසට පැමිණ දින 2ක කාලයක් ගතවීමත් සමග පසුගිය 16 වනදා රාත්‍රියේ ඇය හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළී තිබෙනවා. අදාළ රෝගී තත්ත්වය පිළිබඳව ඥාතීන් රිදිමාලියද්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දීමට උත්සාහ කර තිබුණා. ඊයේ රාත්‍රියේ ඉඳලා PHI මහත්තයාට මං කෝල් කරා නේ ඊයේ රාත්‍රියේ ඉඳලා ගන්නවා මේ මිනිස්සු ෆෝන් දැන් උදේ ගද්දී මේ මිනිස්සුගේ ෆෝන් එකට මගේ නම්බරයට බැක්ටිස් දාලා මේ ළමයා කොතෙන්ද දැරන් ගියේ කියලා දැනගන්න තමයි මං උදේ පාන්දරින්ම කෝල් ගත්තේ ওই මිනිස්සයාට. ඊයේ රෑ 12ටත් මං මයි කෙල්ලට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ කොම්බි මං කොහෙද දන්නේ ඉස්පිරිතාලෙකට වාට්ටුවකට දැම්මම බෙහෙත් එකක් නම් විද්දා කිව්වා. මට කතා කරන්න බෑ කියන එක විතරයි මයි කෙල්ල දෙයියෝ මට කිව්වේ. රෝගී වූ චන්දිමා සුවසැරිය ගිලන්රථ සේවාව මගින් මහියංගනේ රෝහලට යොමු කර එහිදී සිදු කළ මූලික ප්‍රතිකාරවලින් අනතුරුව බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඇය 17 වනදා අලුයම මියගොස් ඇති අතර සෞඛ්‍ය අංශ පවසන්නේ ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. ඇයගේ ආදාහන කටයුතු ඊයේ රාත්‍රියේ බදුල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදු කළා. මෙලෙස මියගිය රිදිමාලියද්ද අටේ කනුව වදකහාරාව ගම්මානයේ පදිංචි 21 හැවිරිදි තරුණියක්. ඇයගේ ඥාතීන්ගේ චෝදනාව වූයේ රිදිමාලියද්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නොසැලකිල්ල මත මේ මරණය සිදු වූ බවයි. එයාට හොඳ වෙලත් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. එනකොටත් මහන්සි. දවස් 7යි නිරෝධායන මධ්‍යස්ථානයේ හිටියේ. එක දවසයි ගෙදර හිටියේ ඊයේ රෑ අමාරු වුණේ. ඊයේ රෑ අමාරු වෙලා තමයි උස්ම ගන්න බෑ කියලා කිව්වට PHIට කෝල් කරේ. කෝල් එකක් දීලා PHI මහත්තයාට ඇහුවාම කිව්වා මේ ඕකට එච්චර ගණන් ගන්න ලඩක් නෙමෙයි කිව්වා. පොසිටිව් වෙච්ච ගෙදරක ඒ ළමයිට හැදුන්නේ නැත්නම් මේ ඔයාලට කොහොමද මේ බෝ වෙන්නේ කොහොමද කියලා ඇහුවා. වාහනේ තාව කියනවා සර්. ඒකලත් යන්න බැරි වුණානේ මේ මෙයාලා. දාන හොස්පිටල් මොකද කියලා. අන්න ඒකයි. ඒක තමයි. ගැස්ලෝ තිබේ හොස්පිටල් යන්නේ දාන්න. මට රැව් දෙනවමයි පපුවේ මම පිරිමේද්දි කියලා ඕක මම පිරිමේද්දි කියලා පෙන්නනවක මම කවුද කියලා දන්නේ නැහැ. ඕක මම හරියට දන්නේ නැහැ මම කවුද කියලා. මම කවුද කියලා පෙන්නන්නේ රජා මට අහුණා. අදාළ චෝදනාව සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රිදිමාලියද්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ තමන් අවශ්‍ය කටයුතු සියල්ල නිසි වේලාවට සම්පාදනය කළ බවයි. ස්වර්ණවාහිනී ආයතනය සහ ඩෙටෝල් ආයතනය එක්ව ක්‍රියාත්මක කරන ස්වර්ණශ්‍රී සත්කාර වැඩසටහනේ තවත් අදියරක් අද ක්‍රියාත්මක වුණා. ඒ අනුව ස්වර්ණශ්‍රී සත්කාර කණ්ඩායමේ අපි අද පෙරවරුවේ හලාවත මුන්නේශ්වරන් කෝවිල වෙත පැමිණියා. දහස් ගණන් බැතිමතුන් දිනපතා වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන මුන්නේශ්වරම් කෝවිලේ විෂබීජහරණ කටයුතු ඊයේ සිදු කෙරුණා. ඒ පෞරාණික පිළිමවලට හානියක් නොවන අයුරින්. විශාල බැතිමතුන් පිරිසක් යන දේවාලයක් ඔබ දන්නවා මුන්නේශ්වරම් දේවාලය කියන්නේ. ඉතින් මේ වන විට බැතිමතුන් මේ කොවිඩ් ව්‍යසනයත් එක්ක වැඳ පුදා ගැනීමේ කටයුතු වල සිදු කරනවා. ඒ අතරතුර අපි මේ විදිහට ඩෙටෝල් ආයතනය ස්වර්ණවාහිනී ආයතනය එක්ක සිදු කරන මේ ස්වර්ණශ්‍රී සත්කාර වැඩසටහන දියත් කරන්නට හලාවත මුන්නේශ්වරන් මහ කෝවිලට ආව ප්‍රධාන දේවගතිතුමන් ඉන්නවා ශ්‍රී හරි මහත්මයා. ස්තුතිවන්ත වෙනවා ඩෙටෝල් ආයතනයටයි ස්වර්ණවාහිනී ආයතනයටයි මේ වගේ අපිට මේවා කරන එකට අපි ගොඩක් ස්තුතියි වෙනවා. හලාවත මුන්නේශ්වරන් මහදේවාල පරිශ්‍රයට වගේම ස්වර්ණවාහිනී ස්වර්ණශ්‍රී සත්කාර කණ්ඩායම අපි හෙට දවසේ ඔබ ප්‍රදේශයට ඒමට නියමිතයි. විරාමින් අනතුරු යාලි තවදානය දේශීය පුවත් වෙත.
අලෙවි කිරීම සඳහා සංගවා තැබූ කසලතේ කිලෝ 7000ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වී තිබෙනවා. මේ අතර ලුණු ප්‍රවාහනය කරන මුවාවෙන් රැගෙන යමින් තිබූ නීති විරෝධී කහ කිලෝ 1000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට ආනමඩුව පොලිසිය සමත් වුණා. ආනමඩුව පොලිසියට ලද තොරතුරක් මත විශේෂ රථවාහන සෝදිසි කිරීමේ මෙහෙයුමක් ආනමඩුව නගරයේදී සිදු කෙරුණා. මෙහිදී නිකවරටිය සහ ගම්පොළ නගරයන්ට ලුණු ගෙනියන ලොරි රථ දෙකක ඉතා සූක්ෂම ලෙස සංගවා තිබූ නීති විරෝධී කහතොග සිය බාරයට ගැනීමට ආනමඩුව පොලිසිය සමත් වුණා. මෙලෙස පොලිස් බාරයට ගත් කහතොගේ බර කිලෝග්‍රෑම් 1102ක්. නීති විරෝධී කහතොගේ සමග සැකකරුවන් දෙදෙනෙක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ කහතොගේ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වා තිබූ ඒවා බවත් පොලිසිය පැවසුවා. මේ අතර මඩකලපුව කාතන්කුඩි ප්‍රදේශයේ තේ අලෙවිකරන ස්ථානයක් කලවංචිකුඩි විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ කාතන්කුඩි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් වටලා තිබෙනවා. මෙහිදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 7000ක් පොලිස් බාරයට ගැනුණා. මෙහිදී කසල තේ සීල් තැබුණු අතර ව්‍යාපාර ස්ථානයේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමටද අදාළ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අතර කල්ලිකුත්තු රටකජු තොගයක් යලි අසුරා අලවියට සූදානම් කර තිබූ බව කියන ගබඩාවක් ඊයේ පෑලිගොඩ පොලිසියෙන් වටලනු ලැබුවා. කිලෝග්‍රෑම් 3ක් හා 5ක් වශයෙන් අසුරා තිබූ රටකජු කිලෝග්‍රෑම් 17000ක තොගය වැඩිදුර විමර්ශන සඳහා බාර දුන්නේ පෑලිගොඩ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාටයි. COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඊට මුහුණ දීම සඳහා වූ විවිධ උපකරණ සහ ඖෂධ පිළිබඳව රට වටින් තොරතුරු වාර්තා වුණා. වෛරසයට එරෙහි දූමායන කටයුතු සඳහා ආබාධිත රණවිරයෙකු නිර්මාණය කළ දුම් කුටීරයක් පිළිබඳව තොරතුරුයි මේ. COVID-19 වසංගත තත්ත්වය හමුවේ ඖෂධීය ශාකපත්‍ර භාවිත කරමින් දුමායනය කිරීමට හැකි කුටියක් නිපදවීමට මිහින්තලයේ පදිංචි ආබාධිත රණවිරයෙකු සමත් වී තිබෙනවා. ඔහු ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මේ වන විටත් අදාළ දුමායන කුටීරය යොදාගෙන ඇත්තේ මෙලෙසින්. මෙම දුම ඇති කරන්නේ දොඩම්, දෙහි, නාරං, කොහොඹ, නික, පාවට්ටා, කුරුඳු සහ මදුරුතලා ආදී විසබීජ නාශක ශාකපත්‍ර භාවිතයෙන්. කොවිඩ් වෛරසයට අමතරව තවත් ශ්වසන රෝග රැසකට මෙමගින් ප්‍රතිකාර ලබා ගත හැකි බවයි එහි නිර්මාතෘවරයා පවසන්නේ. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. ශ්‍රී ලංකීය මවුරුන්ගේ නොමැද විශ්වාසය දිනාගත් ජනප්‍රිය සම්මානයක් වන ඇස්ට්‍රා වනිතා දිරිය වැඩසටහන දියත් කිරීම පසුගියදා සිදු කෙරුණා. සමෘද්ධි වැඩසටහන සමග එක්ව ඇස්ට්‍රා දිරිය වනිතා වැඩසටහන හඳුන්වා දෙන අතර සමෘද්ධි ලාභීන්ට නිවසේ සිටම කේක් හා කෑම වර්ග සෑදීමට අවශ්‍ය පුහුණුව ලබා දී ස්වයං රැකියා ආරම්භ කිරීමේ අවස්ථාව මෙමගින් සලසනවා. රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් සමග කාන්තාවක් පෑලියගොඩ නුවර පාරේදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. මෙසේ අත්අඩංගුවට පත් වුණේ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් හෙරොයින් ජාවාරමේ යෙදුණු බව කියන 39 හැවිරිදි එක් දරුමවක්. ආනමඩුව අධිකරණයේ ඉදිරිපිට අධිබලති විදුලි රැහැනකින් විදුලි සැර වැදුණු දඩුලේනකු අසාධ්‍ය තත්වයෙන් සිටියේදී පශු වෛද්‍ය නිලධාරියෙකුට බාර දීමට කටයුතු කළේ මෙලෙසින්. පසුව පුත්තලම වනජීවී කාර්යාලයට අදාළ දඩුලේනා බාර දීමට කටයුතු කෙරුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බව ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. ගුවන් හමුදා දිනය වශයෙන් සම්බන්ධ වෙන්නේ දෙවැනි දිනය. දෙවැනි දින උදෑසන අපි ගුවන් හමුදා දිනය නිමිත්තෙන් අපි පෙළපාලියක් පවත්වනවා. ඒකේ ප්‍රධාන පෙළපාලිය පවත්වන්නේ කටුනායක මූලික ගුවන් හමුදා කඳවුරේදී. ඊට පස්සේ අපි ඒකෙන් පස්සේ අපි ක්‍රීඩා සහ වෙනකුත් සමාජීය කටයුතු වල යෙදෙනවා දෙවැනි දිනේ. තුන්වෙනි දිනේ විශේෂත්වයක් වෙනවා. ගුවන් කරණම් සහ ගුවන් යානා විශේෂිත ගුවන් යානා පෙළපාලි වලින් සමන්විත පෙළපාලියක් අපි 3, 4, 5 යන තෙදින තුලදී ගාල්මුදර පිටියේ හැන්දෑවේ 5ට පැවැත්වීමට අපි අදහස් කරගෙන සිටිනවා. මාර්ගය හරහා යතුරු පැදියක් කරගෙන ගමන් කරන පුද්ගලයෙකු මොටර රථයක ගැටෙන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මේ අතර කහතුඩුව රිලාවල මන්සන්දියේදී අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් මොටර රථයක ගැටි පදික වේදිකාවේ ගමන් කරමින් සිටි මගියෙකුගේ ගැටි සිදු වන අනතුරක් මෙලෙස CCTV කැමරාවක සටහන්ව තිබුණා. එසමගින් ලයිව් ඇට් වෙලා අදට අවසන්. ඔබට සුබ දවසක්.